समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स කාරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත උතුම් අවබෝධය කරා පත් කරගන්නට, උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම කරා අපව යොමු කරවන්නට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නටයි සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. අද මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා ආරාධනා කරන්නට යෙදුනේ මීට 3 මාසයකට පෙර අභාවයට පත්වෙච්ච සමිතා ඉන්දුමති ප්‍රනාන්දු ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහාත් වසර 4කට පෙර අභාවයට පත්වෙච්ච බන්දුල ප්‍රනාන්දු පියාණන්ට සමිතා ඉන්දුමති ප්‍රනාන්දු ආදරණීය අම්මට මව්තුමියට කියන මව්පිය දෙපළට පින් අනුමෝදන් කිරීම සඳහායි අද මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්න කියලා නායනි පුංචි හේවා මැතිණිය වගේ මෙතුමියගේ සොහොයුරිය දුසානි කරුණානායක මැතිණිය කියන සොහොයුරියම් දෙපළ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ. තියැත්තු සිහිපත් කළා මේ වසංගත තත්වයක් එක්ක ආදරණීය මෑණියන් වහන්සේගේ අවසන් කටයුතු 7 දවසේ පින්කම් ආදී කටයුතු සිද්ධ කරද්දී බොහෝ දුෂ්කරතා මැදයි ඒ කටයුතු සිද්ධ කළේ කියලා. ඉතින් ඒ නිසාවෙන් අම්මා වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් හෝ හරියට සිද්ධ කරන්න ඕනි කියලා තමයි අපේ දුරකථන අංක හොයාගෙන තාම ශ්‍රද්ධාවෙන් අපිට ආරාධනා කර සිටියේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා. සමිතා ඉන්දුමති ප්‍රනාන්දු ආදරණීය මාතාවටත් වසර 4කට කලින් මියගිය බන්දුල ප්‍රනාන්දු ආදරණීය පියාණන්ටත් පින් අනුමෝදන් කිරීමයි මේ උතුම් පින්කමේ මුඛ්‍ය අරමුණ. ඉතින් ඔබ හැම කෙනෙකුටම උතුම් ධර්මාවබෝධයක් ලබා ගන්නට උපකාර කිරීමත් මේ පින්කමේදී තවත් අරමුණක් විදියට ඒ පින්වත් පිරිසට තියෙනවා. පින්වතුනි, මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම තාම ප්‍රයෝජනවත් ධර්ම මාතෘකාවක් තමයි අපි අද සාකච්ඡා කරන්නට කල්පනා කළේ. මහා මංගල සූත්‍රය ඇසුරු කරගත්ත දේශනා මාලාව නිමාවටපත් වෙච්ච නිසා අපි අද දවසේ ඉඳලා වරින් වර අඛණ්ඩව දිනපතා නුනත් සතියකට දවසක් හෝ දෙකක් හෝ තුනක් සමහර විට ධර්මානුශාසනා මේ විදියට බුදු පුතුන් මුහුණු පොත ඔස්සේත් ඉක්බිතිවේ දේශනා බුදු පුතුන් YouTube නාලිකාව ඔස්සේත් ඔබට අසන්නට සලස්සන්ට අපේක්ෂා කරනවා විවිධ මාතෘකා ඔස්සේ. අද මම කල්පනා කරා සාකච්ඡා කරන්නට කියලා
මේ ආශ්‍රය කියන එක කෙනෙකුගේ අපිට කොයි ආකාරයටද අපේ ජීවිතවලට බලපෑමක් වෙන්නේ අපි කෙනෙකු ආශ්‍රය කරද්දී කල්පනාකාරීව අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? ඒ වගේම එවැනි ආශ්‍රයකින් අපි අපේක්ෂා කළ යුත්තේ මොන වගේ දේවල්ද කියන එක පිළිබඳව සාකච්ඡාවක් ඔබත් එක්ක සිද්ධ කරන්න ඕන කියලා අප කල්පනා කරා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි සලකන ධර්මතා තිබෙනවා අපේ ජීවිතයේ දියුණුව හෝ පරිහානිය, අපායගාමී වීම හෝ සුගතිගාමී වීම කෙරෙහි ඍජු බලපෑම් කරන කරුණු තථාගත දේශනාවේ ඊටාම දැඩි ලෙස අවධානයක් යොමු කරපු අපි දකිනවා. ඒ අතරින් ඊටාම ප්‍රකට නියාම ධර්ම පිළිබඳව ඔබ දන්නවා. ඒ නියාම ධර්ම වලට අනුව අපට අවබෝධ වෙන කරුණක් නෙමේ තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ పూర్ව කර්මය නිසාය කියන අදහස තුල සංසාරේ කරපු දේවල් වලට අනුවය සියල්ල සිද්ධ වෙන්නේ කියන අදහසේ බුදුදහම නැහැ. කර්මයේ බලපෑම අපට එක් ධර්මතාවක් විදියට අපේ ජීවිතයේ සාර්ථකත්වයට අසාර්ථකත්වයට දියුණුවට පරිහානියට මේ ආදී දේට බලපෑමක් වෙනවාය කියන එක දහමට අනුව අපට පේනවා. ඒ වගේම ඍතු විපර්යාස ඒ විතරකුත් නෙමෙයි බීජ නියාමය, ඥානමය තත්වයන් වගේ දේවල්, ඒ වගේම ධර්ම නියාම ධර්මතාවන් විවිධාකාරයේ චිත්ත නියාමය මේ සියල්ලම අපේ ජීවිතයේ දියුණුවට පරිහානියට දුෂ්ප්‍රඥ වීමට ප්‍රඥාවන්ත වීමට මේ හැම දෙයකටම මේවායේ සැලකිය යුතු බලපෑමක් තිබෙන බව තමයි බුදුදහම පිළිගන්නේ. ඊළඟට ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිත වල සාර්ථක භාවයේ අසාර්ථක භාවයේ තීරණය කරන තව සාධකයක් තමයි ආශ්‍රය කරන පිරිස කියන එක. අපි හැදෙන වැඩෙන පරිසරය අසුරු කරන්ට ලැබෙන පිරිස් කියන එකත් ඊටාම වැදගත්. ඊටාම ප්‍රබල සාධකයක් බව තථාගත දේශනාවේ පිළිගන්න කාරණයක්. එනිසා බුදුහාමුදුරුවෝ අපට අවධාරණය කරනවා අපේ ජීවිතේ පුළුවන් උපරිම උත්සාහ කළ යුතුයි අපට අවවාදයක් දෙන ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ නැනවතුන් ආශ්‍රය නිශ්‍රය කරන්නට කියන එක. කියන්නේ අපේ අසුරෙදි අපි වග වෙන්න ඕන එක කරුණක් තමයි අපිට අවවාදයක් දෙන අය ආශ්‍රය කරන්නට අපි පුළුවන් තරම් අපේ ජීවිතේ උත්සාහ කරන්න ඕන. මොකද හේතුව මේ අපිට අපේ අවුල අපට අපේ අනුවණකම් අපට අපේ දුර්ගුණ පේන්නේ හරීම අඩුවෙන්. අපිට අපේ අර්බුද, අපේ තියෙන ප්‍රශ්න, අපේ තියෙන දුර්ගුණ, අපේ තියෙන නොහික්මුණුකම්, අපේ තියෙන නැහැදිච්චකම්, අපේ තියෙන අශීලාචාරකම් අපිට ඔක්කොම දේවල් පේනව නම් අපි පූර්ණ සතිමත් භාවයට සති සම්පජඤ්ඤයෙන් යුක්ත යෝනිසෝ මනසිකාරය කියන උතුම් ධර්මය ඊටාම ඉහළින් දියුණු වෙච්ච පිරිසක්.
එවැනි තත්වයක් හෝ ඊට වඩා ඉහළ ගියපු උතුම් මාර්ගඵලවලට පත්වෙච්ච උත්තමයෙකුට නම් තමන් පිළිබඳව පවතින පූර්ණ සතිමත් භාවය නිසා, සවිඥානික භාවය නිසා උන්වහන්සේලට තමන් පිළිබඳව යථාර්ථය 100%ක්ම පේනවා. එවැනි මඟඵල ලැබූ උතුමන්ට තමන් පිළිබඳව දකින්න පුළුවන්. මොකද පූර්ණ සතිමත් බව, නැනවත් බව නිසා. හැබැයි සාමාන්‍ය කෙලෙස් සහිත මනුෂ්‍යයින්ට තාම මාර්ගඵල නිවන් අවබෝධ නොකරපු, තණ්හාව සහිත, ද්වේෂය සහිත, මෝහය සහිත විවිධ ආකාරයේ සංයෝජනයන්ගෙන්, බන්ධන වලින් මේ සසරට ගැට ගැහිලා ඉන්න ගිහි වුණත් පැවිදි වුණත් ඒ හැමෝම තේරුම් ගන්නට ඕන දෙයක් තමයි 100% හැම මොහොතකම තමන්ගේ පවතින යථාර්ථය තමන්ට දැක ගන්නට හරිම දුෂ්කරයි කියන. අප ළඟම තියෙන සත්‍ය වුණත් අපිට නොපෙනෙන්න පුළුවන්. අප තුලම තියෙන සත්‍ය අපට නොපෙනී තිබෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අපි බොහෝ වෙලාවට අපටම මුසපත් වෙන නිසා. සමහර වෙලාවට අපි අපේ දැනුමට මුසපත් වෙනවා. දැනුමට මුසපත් වුණාම අපට සිද්ධ වෙන දෙයක් තමයි අපි දැනුම නිසා මාන්නාධික වෙනවා. භාෂා ඥානයන් නිසා, විවිධ විෂයන් පිළිබඳව අපේ තියෙන දැනුම නිසා අපි යම්කිසි ආකාරයකට මානාධික වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එතකොට මානාධික බව අප තුළ උග්‍ර තත්වයට ගමන් කරන්නට අපට සිද්ධ වෙන ලොකුම අයහපත තමයි අපිට අවබෝධ කරගන්නට තියෙන බොහෝ දේවල් අපිට අවබෝධ නොවි, නොතේරි මගහැරෙන්න පටන් ගන්නවා. ඒවා අපේ ප්‍රඥාවට, ඥාණයට ගොදුරු වෙන්නේ නැතුව යනවා. මගහැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ තරුණ දුවා දරුවොත්, වැඩිහිටියොත් තමන් කෙලෙස් සහිත කෙනෙක් නම් තමන්ගේ සියලු ගුණ දොස් තමන්ට පේනවාය, තමන්ට දකින්ට පුළුවන්ජ කියලා අදහසක ඉන්නට එපා. ඕනම වෙලාවක ඔබට ඔබ නොපෙනී යන්න පුළුවන්. ඔබට ඔබ කරන වැරද්දක් බව නොතේරෙන්න පුළුවන්. ඔබගේ අයහපත් හැසිරීමක් ඔබට අයහපත් හැසිරීමක් ලෙස නොතේරෙන්න පුළුවන්. මොකද හේතුව අපි අර වසඟ වුණාම අපට බොහෝ වෙලාවට අපි කරන සියලු දේවල් අපි සාධාරණීකරණය කරගන්නවා. අපි අපිව හැමතිස්සෙම බේරනවා. අපි බොහෝ වෙලාවට අපිව නිදොස් කරනවා. ඒක අපේ පවතින ස්වභාවයක්, කෙලෙස් සහිත වීම නිසා. ඔන්න ඔය තත්වය අපට තිබෙන බව වටහා ගත්තම අපි හැම තිස්සෙම උනන්දු වෙනවා. කුමකටද අපි උනන්දු වෙනවා හෝ වෙන්න ඕන? අපිව හොඳින් දකින්ට පුළුවන් තව කෙනෙකුගේ හෝ කණ්ඩායමක හෝ ආශ්‍රය අපිට ලබා ගන්න. කියන්නේ අපිට නොපෙනෙන අපි තව කෙනෙකුට පේන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. අපි විසින් දැකගත යුතුම දේවල් නමුත් තවම අපි දකින්නේ නැතුව ඉන්නව නම්
තව ඊටාම විශිෂ්ට ගණේ ඥානයක් තියෙන උතුම් නුවණක් සහිත කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අපට පෙන්වලා දෙන්න අප තුලම අපි දකින්නේ නැතුව සිටින දේ හෝ අපට පරිබාහිරින් තිබෙන අපි දකින්නේ නැතුව තියෙන දෙයක් අපිට දැක ගන්න එවැනි උතුමෙකුගේ එවැනි හොඳ නුවණක් තියෙන හොඳ සිහියක් තියෙන හොඳ අවබෝධයක් හික්මීමක් තියෙන කෙනෙකුගේ උපදේශනය අපිට හරිම වැදගත් වෙනවා. ඒ නිසා කවදාවත් එවැනි උපදේශකයෙකුගේ උදව්ව උපකාරය මාර්ගෝපදේශකයෙකුගේ උදව්ව උපකාරය තමන්ට ඕන නැහැ කියන තැනට ඔබපත් වෙන්න එපා. ධනය තිබුණට නිරෝගීකම තිබුණට හොඳට මේ ඉගෙනගෙන තිබුණට විවිධ තරාතිරම් වල උපාධි ආදිය ලබාගෙන තිබුණට විවිධ භාෂාවන් දැනගෙන තිබුණට කල්පනා කරන්න එපා කවදාවත් මට කවුරුවත් උපදෙස් දෙන්න එන්න ඕන නෑ කියන තැන. අපේ බුදුරජාණන් වහන්සේ ගැන මම ඔබට මීට පෙරත් දේශනාවක සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන්ට මෙතනින් එහාට ගුරුවරයා කවුද කියලා හෙව්වා. මොකද උන්වහන්සේ තිලෝ ගුරු කියන උතුම් තත්වයට පත් වුණා. තිලෝ ගුරු වෙච්ච තුන් ලොවටම ගුරුතුමෙක් ලෙස මාර්ගෝපදේශකයෙක් ලෙස උතුම් අවබෝධයට පත්වෙච්ච ලෞතුරු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුරුවරයා ලෙස ධර්මය තබාගත්තු බව ධර්මය තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තු බව අපට ශාසන ඉතිහාසයේ එන ඒ බුද්ධ චරිතය ආශ්‍රය කරගත්තු තොරතුරු කියවනකොට පේන දෙයක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරෙහි ධර්මය හරි තියාගත්තා. ඉතින් අපි ඒ වගේ නික්ලේශී අයම නෙමෙයිනේ තාම. අපි තාම කෙලෙස් තියෙනවනේ. අපිට තාම තරහ යනවා. අපිට තාම ආසාවල් තියෙනවා. සමහර දරුණු ලෙස අපේ මෝහය අවිද්‍යාව දියුණු වෙන වර්ධනය වෙන අවස්ථාවල් අපේ ජීවිතේ තියෙනවා. යම් යම් කෙලෙස් වලට වසඟ වුණාම ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැති තත්වයන් අපිට ඕන තරම් උදා වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙත් සිතින් තමන්ට මඟ පෙන්වන කෙනෙක් ගුරුවරයෙක් උපදෙස් දෙන කෙනෙක් ඉන්න එකේ තියෙන වටිනාකම හොඳට තේරුම් ගන්න. අදට උනත් මම බණ කිව්වට මම බොහෝ ස්වාමින්වහන්සේලාගේ බණ දේශනා ශ්‍රවණය කරනවා. ඒ මොකද මට යම් යම් කරුණු ගැන අවබෝධයක් ලබා ගන්න උපදේශනයක් ලබා ගන්න මට මාව දැක ගන්න ඒ උතුම් සත්පුරුෂ සාමින්වහන්සේලාගේ දේශනා හරිම ප්‍රයෝජනයි. අදත් මම අපවත් වී වදාළ පරම පූජනීය පෙනා උයනේ අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ධර්මානුශාසනාවක් අදත් මම සවස් යාමේ ශ්‍රවණය කළා. ඇවිදින ගම ශ්‍රවණය කළා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ දේශනා අහනකොට උන්වහන්සේලා අපේ ගුරුවරු මොන තරම් අපිට තාම උතුම් මඟ පෙන්වීම ඒ සාමින්වහන්සේලා තමන්ගේ දේශනා ඇතුලේ සිද්ධ කරනවද කියන එක අපිට අවබෝධ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. අපිට තව කොච්චර අපේ හිත හික්මව ගන්නට තියෙනවද? අපිට තව කොච්චර වෙනස් වෙන්න තියෙනවද? අපිට තව කොච්චර දුරු කර ගන්නට කෙලස් තියෙනවද කියන පණිවුඩය ඒ දේශනා ශ්‍රවණය කරනකොට තාම හොඳට අවබෝධ වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මම තවම කල්පනා කරන්නේ
හික්මිලා පුහුණු වෙලා ඉවර කෙනෙක් විදියට නෙමෙයි. මමත් තවම කල්පනා කරන්නේ මටත් තව රහත් භාවයට පත් වෙන කම්ම පුහුණු වෙන්න හික්මෙන්ට තියෙනවා. ඒකුවේ කෙනෙකුගෙන් අවවාද ලබන්ට, අනුශාසනා ලබන්ට, කෙනෙකුගේ මාර්ගෝපදේශනයක් ශ්‍රවණය කරන්ට මටත් තව බොහෝ කල් තියෙනවා. බොහෝ කල් තියෙනවා. තව ගොඩක් මම විශ්වාස කරනවා මට ගුරුවරුන්ගේ උපදේශනය අවශ්‍යයි කියලා. උතුමන්ගේ මඟ පෙන්වීම අවශ්‍යයි කියලා. එහින්දා පැවිද්දෙක් වුණත් මම, ගිහියෙක් වුණත් ඔබත් උතුම් සත්පුරුෂ ප්‍රඥාවන්තයින්ගේ ඇසුර අපට ලැබුණොත් ඒක අපිට මහ ලාභයක් කියන එක අපේ ඇතුලෙන් පිළිගන්න තත්ත්වයට එන්න ඕන. එහෙම ආවොත්නේ අපිට එවැනි අය මුණ ගැහෙන්නේ. මට ඕන එහෙම ඇසුරක් කියලා. මට එහෙම අවවාද ඕන. මට තව හැදෙන්න තියෙනවා. මට තව හික්මෙන්න තියෙනවා. මට තව පුහුණු වෙන්න තියෙනවා. මට තව හොඳ මාර්ගෝපදේශනයන් අවශ්‍යයි. මම ඔක්කොම දන්න කෙනෙක් නෙමෙයි. තව මට දැනගන්න බොහෝ දේවල් තියෙනවා කියන තැනට තමන්ව තේරුම් ගත්ත. තමන් රහත් වෙලා නම්, තමන් බුද්ධ tattweටපත් වෙලා නම්, තමන් පස්සේ බුද්ධ tattweටපත් වෙලා නම් ඒ අවශ්‍යතාවය නොවෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඊට මෙහා ඉන්න අයට අත්‍යවශ්‍යයි, මේ අවශ්‍යතාවය තියෙනවා. මම වගේ අයට, ඔබ වගේ අයට, බෞතරයකට ඒ අවශ්‍යතාවය තාම තියෙනවා. අන්නේ ඒ තියෙන ඒ අවශ්‍යතාවය අවබෝධ කරගන්න ඕන. එතකොට අපිට කෙනෙකුට අපිට මඟ පෙන්වන එක අමාරු නෑ. දැන් අපිට මඟ පෙන්වන එක අමාරු අපේ ඊගෝ එකකින් හින්දානේ. අපිට උපදේශනයක් සපයන එක අමාරු. ඇයි? අපි විශ්වාස කරනවා නම් අපි දන්නවා කියලා, අපිට තේරෙනවා කියලා. එතකොට අපි අහුම්කම් දෙන්න කිසිම සූදානමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා නිධි නංව පවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනං නිග්ගහ්‍ය වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. ඒ අදහස් කළේ මොකද්ද? වජ්ජ දස්සිනං, තමන් අනුන්ගේ වැරද්දක් දැක්කට පස්සේදී ඒක අපිට කියලා දෙනවා නම් නිග්ගහ්‍යවාදීන් නිග්‍රහ කොට කරහලා හරි ඒ වරදේ තියෙන නරක බව පෙන්වලා දෙනවා නම් කොයි වගේද? නිදීනංව පවත්තාරං, නිදානයක් පෙන්වන කෙනෙකු වගේ. නිදානයක් පෙන්වන කෙනෙකු වගේ යම් කිසි කෙනෙක් අපිට අපේ වැරද්ද පෙන්වලා දෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තාදේසම් පණ්ඩිතම් බචේ. එවැනි උතුම් නුවණ සහිත නුවණැත්තෝ ප්‍රඥාවන්තව ඇසුරු කරන්. එහෙම අය ඇසුරු කරෝතින් සෙය්‍යෝ හෝති. යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ කියලා. යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ කිසිසේත්ම අයහපතක් නම්, අවැඩක් නම්, අකටයුත්තක් නම් වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න එතන භාග්‍යවතුන් වහන්සේ අපිට මේ දෙන උපමාව කොච්චර ලස්සනද කියලා. අපට වැරද්දක් පෙන්වලා දෙන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක කල්පනා කරන්න කියලා. කොයි වගේද කියලාද? නිදානයක් පෙන්නනවා කියලා. ඒ කියන්නේ අපි අපේ වැරද්ද දකින්න එක. එතකොට බුදුහාමුදුරුවන්ගේ උතුම් නුවණින් උපමා කරන්නේ හරියට තමන්ගේ ඇතුලේ තියෙන වැරද්දක් දැකීම තමන්ට නිදානයක් හම්බ වෙනවා වගේ. තමන්ගේ වැරද්ද තමන් දකින්න එක. කියන්නේ නිදානයක් හම්බුනොත් ඉතින් මහ වාසියක්නේ. ඔය ලංකාවේ දැන් විශාල රත්තරන් නිදි ඕවා මේවා තියෙනවා කියලා මේ ශාල ප්‍රවෘත්ති ඉටි ගමන්
මේ ප්‍රචාරණය වෙලා යන්නේ නේද? මහා මේ නිදාන වගේ ඊළඟට ඔය නිදන් කඩනවා, නිදන් හොරු ගලවනවා කියලත් විවිධ ප්‍රචාර යන්නේ සහ ඒව නම් වෙනවනේ නේද? රත්තරන් නිදි තිබිල්ල කෙසේ වෙතත් අර පැරණි රජවරු අර මේ ඔය රටේ ශාසනයේ දුර්භික්ෂයකදී විපතකදී ගණ්ඩ කියලා වෙන්නේ නැතිනේ ඇත්තෝ නිදන් කරන්න ඇත්ත. ඉතින් ඒවා හොරු ගලව ගන්නවා. හොරු කිව්වම විවිධ හොරු, සාමාන්‍ය හොරු, බලවත් හොරු, ඔය ඔක්කොම ඕවා ගලව ගන්නවනේ. ඉතින් කෙසේ නමුත් දැන් කාට හරි කෙනෙකුට නිදානයක් හම්බුනොත් ඒක යාට මහ ලාභයක්නේ. ඒවයි තියෙන මුතු තියෙන්න පුළුවන්, මණික් තියෙන්න පුළුවන්, රත්තරන් තියෙන්න පුළුවන්, රිදි තියෙන්න පුළුවන්, කොච්චර වටින දේවල් තියෙන්න පුළුවන් දේවල්. ඒවයින් සමහර විට එවැනි නිදානයක් ලැබුණු කෙනෙක් එවැනි සංගවපු තැම්පත් කරපු නොපෙනී අනිත් අයට නොපෙනී තිබිච්ච මහ වටින සම්පතක් කාට හරි පෑදුනොත් එයාගේ මුළු ජීවිතේම ඊළඟට එයාගේ ආශ්‍රිතයින්ගේ මුළු ජීවිතේම විශාල තෘප්තිමත් සහ මහ වාසනාවන්ත තත්වයකට, මහ සුඛෝපභෝගී සුවපත් සැනසිලිදායක තත්වයකට පත් කරගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන වැරද්දක් කවුරු හරි උතුම් නුවණැත්තෙකුගේ උපකාරය හින්දා දැක ගන්න ලැබුණොත් ඒක ඉතින් නිදානයක් පහළ වුණා වගේ තමයි කියන්නේ. මගේ වැරද්දක් මට කවුරු හරි කෙනෙක් පෙන්නලා දුන්නොත් ඒක මට නිදානයක් පහළ වුණා වගේ. මම කල්පනා කරන්න ඕනේ කොහොමද මට වැරද්දක් පෙන්වලා දෙන එක මට නිදානයක් පෙන්වලා දෙනවා වගේ, මට මහා හංගපු සම්පත්තියක් පෙන්වලා දෙනවා වගේ තමයි මම කල්පනා කරන්න ඕනි කෙනෙක් මගේ වැරද්දක් පෙන්වලා දෙන එක. ඇත්ත වශයෙන්ම මිනිස්සු බහුතරයකට තමන්ගේ වැරද්දක් පෙන්වලා දෙන එක තරම් අප්‍රසන්න, අකමැති, පිළිකුල් කරන, කේන්ති යන වෙන දෙයක් නෑනේ නේද? මිනිස්සු බහුතරයකට මේ ලෝකේ අකමැතිම දේ තමයි තමන්ගේ වැරද්දක් පෙන්වලා දෙන එක. තමන්ගේ දුර්වලකමක් කියලා දෙන එක. තමන්ගේ අඩුපාඩුවක් පැහැදිලි කරන එක හරිම අකමැති. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය තමයි කවදාවත් එයා ඒ වැරද්ද හදාගන්නේ නැතුව මරණකම්ම යනවා. අවුරුදු 60 70 ජීවත් වෙලා තියෙනවා. ඒත් අවුරුදු 10 දී කරපු වැරද්ද ඒ විදියටම 20 දිත් කරලා, 30 දිත් කරලා, 45 දිත් කරලා, 55 දිත් කරලා, 65 දිත් කරලා, 75 දිත් ඒකම කර කර ඉන්නවා. එකම වැරද්ද. එයයි කවදාවත් එයා දැකලත් නැහැ. එයාට කවුරු ඒක පෙන්වලා දෙන්න හැදුවත් එයාට ඒක පෙනිලත් නැහැ. තමන් විසින්ම දැකලත් නැහැ. අන් කිසිවෙකු විසින් ඒක පෙන්වලා දෙන්න උත්සාහ කරාට එයාට ඒක පෙනිලත් නැහැ. එහෙම දකින්න එයා උත්සාහ කළත් නැහැ. ඇත්තටම මේ ලෝකේ එහෙම ජීවත් වෙන අය එක්ක ජීවත් වෙන්න වීම අනෙක් අයට මොනතරම් අපහසුතාවයක්ද නේ? කවදාකවත් වැරද්දක් තේරුම් ගන්න නැති, වැරද්දක් අඳුන ගන්න නැති වැරද්දක් විදියට, අයහපත් දෙයක් විදියට අඳුනගන්නේ නැති, සලකන්නේ නැති, තේරුම් ගන්නේ නැති කෙනෙක් එක්ක ඔබට ජීවත් වෙන්න වුණොත් ඔබට කොච්චර අපහසුතාවයක් එනවද? ඔබට වුණොත්. එතකොට දැන් ඊළඟට අනිත් පැත්තට හිතන්න. ඔබ එහෙම කෙනෙක් නම් අනේ වැරද්දක් තේරුම් ගන්න කැමති නැති, වැරද්දක් දකින්න කැමති නැති, තමන්ගේ තියෙන අඩුපාඩුවක් විශ්වාස කරන්න පිළිගන්න කැමති නැති කෙනෙක් නම් ඔබත් එක්ක ජීවත් වෙන එක ඔබේ දරුවන්ට, ඔබේ බිරිඳට,
ඔබේ සැමියාට, ඔබේ නැන්දම්මට, ඔබේ ලේලිට, ඔබේ බෑනට, ඔබේ මාමණ්ඩිට, ඔබේ අසල්වැසියන්ට කොච්චර දුෂ්කරද? කොච්චර දුෂ්කරද? වැරද්දක් ලෙස ඔබ පිළිගන්නේ නැත්නම් ඔබත් එක්ක දවසක් හරි ඉන්න එක කොච්චර අමාරුද? ඔබ දන්නවනේ ඔබෙන් එහෙම අයත් එක්ක ඔබට ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා. ඒක Tamanට දාගත්තම හරි. දැන් මම කල්පනා කරන්න, මම තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි, මම වැරද්දක් පිළිගන්න අකමැති වෙලාවල් මගේ තියෙනවනේ ජීවිතේ. සමහර මාන්නයන් ඇවිල්ලා එහෙම වෙලාවල් තිබිලා තියෙනවා. මෑතක නම් එහෙම කවුරුක්වත් පෙන්වන්න ආපු නිසා තියෙනවද නැද්ද කියලා හරියටම මට පැහැදිලිව කියන්න බෑ. නමුත් එහෙම පෙන්වන්න ආපු වෙලාවල් වල මගේ යම් අවස්ථා තියෙනවා මාන්නයෙන් හොද්දටම වැරද්ද කියලා දැනගෙනත් නෑ ඒක වැරදි නෑ වගේ තර්ක කරපු අවස්ථා මගේ ජීවිතේ තියෙනවා. එහෙම ඇතිනේ ඔබේ ජීවිතේ. එතකොට දැන් මම හිතන එකක් තමයි නේද? දැන් මම හිතන එකක් තමයි ඇත්ත වශයෙන්ම මේ එහෙම මේ මාත් එක්ක ඒ වගේ වෙලාවල් වල එහෙම මගේ වැරද්ද පෙන්වලා දෙන්න තර්ක කරපු අයට කොච්චර මේ එපා වෙන්නේ නැද්ද ඉන්න එක කියලා. ඒ කියන්නේ කටයුතු කරන එක කොච්චර ඒක දුෂ්කර වෙන්නේ නැද්ද? දැන් මට තේරෙනවා. මොකද දැන් මම සමහර අයට දේවල් තෝරලා දෙන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නේ නැති හැටි කොච්චර කියලා දුන්නත් දැන් මට අවබෝධ වෙනවානේ. එතකොට මම දන්නවනේ මේ වගේ අයත් එක්ක වැඩ කරන එක, එකට කටයුතු කරන එක, දිගු කාලීනව ගමනක් යන එක කොච්චර දුෂ්කරද කියලා. ඉතින් මං හිතනවා මගේ ලොකු හාමුදුරුවන්ට කොච්චර දුෂ්කර වෙන්නේ නැද්ද මාත් එක්ක වැඩ කරන එක කියලා. ඒ කාලේ අවුරුදු 18 19 දී නාහෙට අහන්නෙම නෑ මම. කියන කිසි දෙයක් පිළිගන්නේ නෑ. කොටම බොරු ආගියුමන්ට්, බොරු රාන්ඩු, බොරු තර්ක. දැන් මට තේරෙනවා ඔක්කොම උද්දච්චකම කියලානේ. ඒ කාලේ තිබිච්ච උද්දච්චකම මගේ. මාන්නේනේ. අපි දන්න ලොකු ආඳුරුලා මොනවද දන්නේ? නොය වගේ අපේ ගාව තිබිච්ච අර තරුණු මේ දුර්ගුණ හින්දා නේද? තරුණු දුර්ගුණ හින්දා අපි හැසිරිච්ච විදියට මට හිතෙනවා මේ ලොකු සායනාංශලට කොච්චර අපහසු වෙන්නේ නැද්ද අපිත් එක්ක ඉන්න එක කියලා. ඉතින් මම ඔබට යෝජනා කරනවා දැන් මම ඒව මගෙන් දකිනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ කල්පනා කරන්න ඔබට වැරද්ද ලෙස තෝරලා දෙන්න කෙනෙකු මහන්සි වෙලා ඔබ කවදාවත් ඒක තේරුම් ගන්න නැත්නම් ඔබ නිසා අනේකා කොච්චර පීඩා විඳිනවද කියලා. ඒක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔබ කෙනෙකුට වැරද්දක් තෝරලා දෙන්න උත්සාහ කරන්නකො. එතකොට එයා ඒක තේරුම් ගන්නේ නැති වුනාම එවැනි අයත් එක්ක කටයුතු කරන එක, එවැනි අයත් එක්ක ගනුදෙනු කරන එක කොච්චර අමාරුද කියලා ඔබට තේරෙනවා. එතකොට ඔබට ඔබ ගැන තේරුම් ගන්න ලේසි. ඒ නිසා ඊටාම බුද්ධිමත්ව, ඊටාම ප්‍රඥාවන්තව කල්පනා කරන්න මේ අපිට ජීවිතේ මග පෙන්වන්න කවුරු හරි ඉන්න එක හරිම වටිනවා. ඒකයි ඒකෙන් මට ඔබට කියලා දෙන්න ඕන. අපිට කෙනෙක් මග පෙන්වන්න ඉන්නවා කියන එක මේ අපේ ජීවිතේ ලබන විශාල භාග්යක්. ඒක විශාල භාග්යක්. සුළු දෙයක් නෙමෙයි. විශාල භාග්යක්. අපිට ජීවිතේ ඕනේ. මොකද අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩි.
උතුම් මහරහත් තත්වයට පත් වුණත් ඒ නික්ලේශී බවින් සියලු දෙනා සමාන වුණාට සමහර කුසලතාවල එක් රහතන් වහන්සේලා සමහර දේවල් වල එක් රහතන් වහන්සේලාගේ විවිධ කුසලතා තිබිලා තියෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වෙනමම අනන්‍යතාවයක්. මුගලන් මහරහතන් වහන්සේගේ වෙනමම අනන්‍යතාවයක්. ආනන්ද තෙරුන් වහන්සේගේ රහත් වෙලා නැහැ, වෙනමම අනන්‍යතාවයක් නේ. එතකොට ඒකෙන් තේරෙනවනේ එකිනෙකාගේ උපදේශනය ඒ සත්පුරුෂ ඇසුර ලැබමින් අපිට ලැබෙන අවවාදය ඒ විවිධ දැනුම් සහිත විවිධ කුසලතා සහිත උත්තමයින්ගෙන් අපිට ලැබෙන මාර්ගෝපදේශය අපිට කොච්චර වටිනවද කියලා. මම මේක අපේ අලුත් පරම්පරාවේ ළමයින්ට කියනවා මේ දේශනාව හොඳට ඔලුවට ගන්න කියලා. මොකද මේ දේශනාව ඔබට අවබෝධ වෙන්නත් තව අවුරුදු 20ක් ගත වුණොත් මේ ඇවිල්ලා මේ අත්ත වශයෙන්ම කියනවා නම් මේ රොකට් එකක් යවනවා වගේ මහ බරපතල විද්‍යාවක් නෙමෙයිනේ නේද? රොකට් එකක තියෙන ගණන් විද්‍යා ඒ දත්ත තේරුම් ගන්නවා වගේ මහ බරපතල දෙයක් නෙමෙයිනේ. අර කියන්නේ රොකට් සයන්ස් නෙමෙයිනේ මේවා නේද? මේක සරලයි. ඒත් මේක ගැඹුරින් හොඳින් අවංකව අපි තේරුම් ගත යුතුයි. අපිට අනිත් අයගේ මඟ පෙන්වීමේ තියෙන වටිනකම, අනිත් අයගේ මඟ පෙන්වීම, නිවැරදි මඟ පෙන්වීම වල නිවැරදි අවවාද අනුශාසනයන් තියෙන ප්‍රයෝජනය අපි දකින්න ඕන. ප්‍රයෝජනය දකින්න ඕන. හැබැයි ඉතින් මෙහෙමත් එකක් තියෙනවා. දැන් ඔය අවවාද අනුශාසනා දෙන අයට හිතෙනවා ඇති අයියෝ අවවාද කරන්න ගිහිල්ලා දැන් මාව පෙන්වන්න බෑනේ සමහරුන්ට කියලා. ඉතින් ඒකනම් මේ ලෝකේ එදත් පැවතිච්ච යථාර්ථයක්. වාග්යවතුන් වහන්සේ දේශනා කළා ඕව දෙය්‍යානුශාසෙය්‍ය අසබ්භාච නිවාරයේ සතං හිසෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. ඔවා දෙන අනුශාසනා කරන පවින් වළක්වන තැනැත්තා සුදනොන්ට ප්‍රියයි, දුර්ජනයින්ට අප්‍රියයි. ඒ කියන්නේ ඒක මේ ඔබට විතරක් මට විතරක් අත්වෙච්ච දෙයක් නෙමෙයි. මේ අවුරුදු 2500කට කලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාට හරි මේ හොඳ අවවාදයක් දෙන කවුරු හරි කෙනෙක් පවකින් අපරාධකින් අයහපතකින් විනාශකින් වළක්ව ගන්න උපදේශයක් දෙන කෙනා මේ ප්‍රිය වෙන්නේ හැමෝටම කියලා. ප්‍රිය වුණොත් ප්‍රිය වෙන්නේ නේ, ප්‍රිය වුණොත් ප්‍රිය වෙන්නේ සත්පුරුෂයන්ට විතරයි. අසත්පුරුෂයන්ට ප්‍රිය වෙන්නේ නැහැ. සත්පුරුෂයන්ට විතරමයි ප්‍රිය වෙන්නේ. අසත්පුරුෂයන්ට ප්‍රිය වෙන්නේ නැහැ. ඒක හොඳට අවබෝධ කරගන්න. සත්පුරුෂයෙක් විතරයි, ඒ කියන්නේ ඒ අවවාද අහන මිනිස්සයත් සත්පුරුෂයෙක් නම් විතරයි එවැනි උතුමෙකුගේ අවවාදය, එහෙම අවවාදයක් දෙන එකට කැමති වෙන්නේ. නැත්තම් වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ගැටෙනවා, රණ්ඩු කරන අවවාදයක් දෙනකොට සමහර විට ජීවිතේට ආයේ මූණ බලන්නේ නැතුව ඉන්න අවවාදයක් දීපු හින්දා ඊළඟට ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ, කතා කරාම බ්ලොක් කරලා දානවා. මේ වගේ තියෙන අවවාද දෙන්න ගියාම තියෙන ප්‍රශ්න තියෙනවා. අවවාදයක් කාට හරි ඔබ දෙනවා නම් ඒක දැනගෙන ඉන්න. හැබැයි සත්පුරුෂයෙක් නම් ඒ අහන එක්කෙනා සත්පුරුෂයෙක් නම් එයා කවදාවත් මතක තියාගන්න ඔබට වෛර ක්‍රෝධ කරන්නේ, ඔබට
නින්දා පහස කරන්නේ අවවාද දුන්නා කියලා. ඔබට හතුරුකම් කරන්නේ ඔබට කරදර කරන්නේ ඔබට ප්‍රශ්න ඇති කරන්නේ අවවාද දුන්නා කියලා. අසත්පුරුෂයෝ නම් ඒගොල්ලෝ ප්‍රශ්න ඇති කරනවා. අනිවාර්යෙන් ප්‍රශ්න ඇති කරනවා. කරදර කරනවා. නින්දා කරනවා. අපහාස කරනවා. ඔබව මගහරිනවා. මේ ඔබ කොච්චර හොඳද නැද්ද කියලා චරිත සාහිතික ලියන්න මුළු දවසම කැප කරලා හොය ඉන්නවා. බල ඉන්නවා. ඒ අසත්පුරුෂයාගේ හැටි. ඉතින් අවවාද දෙනකොටම දැනගෙන ඉන්න අහන කෙනා සත්පුරුෂ නැත්තම් එයාගේ ප්‍රතිචාරය ඊටාම ඉහළ ධනාත්මක සාධනීය ප්‍රතිචාරයක් වෙයි කියලා නම් අපේක්ෂා කරන්න එපා. එහෙම සාධනීය ප්‍රතිචාරයක් එන්නේ නැත. ප්‍රශංසාවක් එන්නේ නැත. මේගොල්ලන්ට අවවාද දෙන්න ගියොත් අප නිකන් කොන් වෙනවාය. අපිට තරහකාරයෝ වැඩි වෙනවාය කියලා ඔබ යමෙකුට අවවාදයක් දීම නවත්තන්න ඕනෙත් නෑ. කල් බලලා සුදුසු වෙලාව බලලා තැන බලලා අවවාද දෙන්න. බාර ගන්න එක නොගන්න එක වෛර කරන එක අපිත් එක්ක තරහ වෙන එක අපි දැක්කම් පැනලා දුවන එක මග හරින එක ඒක යාළගේ වැඩක්. ඒක අපේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. අපිට පේනවා නම් මෙයා යමකින් විනාශ වෙන්න යනවා. මෙයා යමකින් විපතටපත් වෙන්න යනවා. මෙයා කරදරයක වැටෙන්න යනවා කියලා. අල්ප මාත්‍ර හරි සත්පුරුෂකමක් අපිට තියෙනවා නම් බුදුදහමට අනුව අපි කළ යුතු දේ තමයි අපි ඒ වැරද්ද කියලා දෙන්න ඕන. එයාට වෙන්න යන විනාශය එයා වැටෙන්න යන වල පෙන්නලා දෙන්න ඕන. තරහ වෙයි. අපිව මගහරි. අපේ මූණ බලන්නේ නැති තත්වෙනුත් සමහර වෙලාවට උදා වෙයි. ඒත් ඔබට ඒ ගැන පසුතැවෙන්න ඕනේ නැහැ. මොකද ඔබ හරි දේ කරලා තියෙනවා. ඔබේ දරුවා ගලව ගන්න. ඔබේ බිරිඳ ගලව ගන්න. ඔබේ සැමියා ගලව ගන්න. ඔබේ අම්මා තාත්තා විනාශයකට යනවා නම් ඒගොල්ලෝ ගලව ගන්න. ඔබේ සහෝදරයෙක් සහෝදරියක් විනාශයකට යනවා නම් ගලව ගන්න. ඔබගේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ඒගොල්ලෝ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ එක තේරුම් ගන්නේ නැත්නම් ඒකට කරන්න දෙයක්වත් නැහැ. ඒක ඔබේ ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒත් ඔබේ යුතුයකමක් විදියට ඔබට පේනවා නම් අනේකාගේ යහපත වෙනුවෙන් මම මේක කළ යුතුයමයි කියලා හොඳට සුදුසු කල් වේලාව බලලා එයා අපහසුතාවයකට පත් නොවන ආකාරයකට පුද්ගලිකව ඒ උපදේශ දෙන්න. ඔය ගොඩාක් වෙලාවට ළමයි දෙමව්පියන්ගේ ඊටාම යහපත් අවවාද අනුශාසනා උපදෙසුත් පිළිගන්නේ නැති තත්වයන් එනවා. ඒ තමයි අර තැනක් නැතුව නොතැනක් නැතුව වෙලාව අවේලාව බලන්නේ නැතුව හැම වෙලාවෙම අඩුපාඩු කිය එන කෙනා එක්ක ළමයාට අවවාද කරන්න පටන් ගත්තම එතකොට අන්න අර ළමයි යම්කිසි ආකාරයකට අම්මගෙන් තාත්තගෙන් ගන්න තියෙන හොඳ උපදේශයවත් ගන්නේ නැති වෙලාවලුත් තියෙනවා. ඒ හින්දා දෙමව්පියෝ විදියට කල්පනා කරන්න ඕනේ මේ එක එක වයස් මට්ටම් වලදී ළමයින්ගේ ගති ස්වභාවයන් වෙනස්නේ. අවුරුදු 11 විතර වෙනකන් අපි අම්මා තාත්තා පස්සේ වැටිලා යාළගෙන් ඔක්කොම අහහ දඟලුවට 15 පයින්කොට අපේ එන මාන්නය එක්ක ඇඟේ පතේ ඇති වෙන වෙනස්කම් දැනුම ඒම ඊළඟට ගොඩක් යාළුවෝ ඉන්නවා. එතකොට ඔය සියලුම දේවල් එක්ක
ටිකක් අම්මා තාත්තගේ උපදෙස් එච්චර කැමති නෑ. එක පැය 24ෙම ඒක කරන්න ගියොත් ඒක තවත් කැමති නෑ. තැනක් නොතැනක් නැතුව දකින වෙලාවෙදී එහෙම උපදෙස් දෙන්න ගියොත් ඒ කැමති වෙන්නෙත් නෑ. එයාගේ නෑදෑයෝ ඉස්සරහා යාළුවෝ ඉස්සරහා එහෙම උපදෙස් දෙනවට එච්චර කැමති නෑ. මං හිතන්නේ ඔබ බුද්ධිමත් වෙන්න ඕන. එක් වයස්තල වලදී ඔබේ දරුවොත් එක්ක ඒ මඟ පෙන්වීම කරන ක්‍රමය හොයාගන්න. ළමයින්ට මේ බය වෙවුල ඉන්න නෙමෙයි. දැන් ඔය ගොඩාක් දෙමව්පියන්ගේ වෙලා තියෙන්නේ මේ ළමයින්ට ආදරෙයි කියලා ළමයි විනාශයට යනකම්ම අවවාදයක් උපදේශයක් දෙන්නේ නැතුව ඉන්නවනේ. බැරි එක බෑයි කියන්නේ නැතුව ඉන්නවා. එපා එක එපයි කියන්නේ නැතුව ඉන්නවා. මහා කොන්දක් නැතුව ඉන්න කට්ටියත් ඉන්නවනේ දෙමව්පියෝ කියලා කොටසක්. ඒගොල්ලෝ නිසා ඒගොල්ලොන්ටත් කරදරකාරී දවසක ඒ ජීවියටත් මහා තමන්ටම තමන් අප්‍රසන්න වෙන තමන්ගේ දෙමව්පියොන්ටත් දවසක මේවා අපි පුංචි කාලේ හැදුවේ නෑ කියලා වෛර කරන පුද්ගලයෝ නිර්මාණය වෙනවා ඒකෙන්. ඒ නිසා කරුණා කරලා ළමයාට බැරි එක පුළුවන් එක කියලා දෙන්න. අවසර ලැබෙන එක නැති එක කියලා දෙන්න අවබෝධ කරගන්න. නිකම්ම නීති දානවා වෙනුවට ඇයි ඒක කරන්න හොඳ නැත්තේ? සාකච්ඡා කරන්න. ඒකට පැයක් ගත්තට කමක් නැහැ නේ කතා කර ඉන්න. ඇයි මේක කරන්න ඕන? කතා කරන්න. සෙසෙම අවුරුදු 12 14 පැනලා නම් කතා කරන්න. සාකච්ඡා කිරීමමයි. යාගේ පැත්තෙන්ම උත්තර ගන්න. යාගෙම කොහොම මිත්‍රශීලීව ප්‍රශ්න හමින් ප්‍රශ්නේ එයාගේ නම් එයාටම ප්‍රශ්නේ හේතුවයි උත්තරේ ඒ උත්තරේ හොයාගන්න තියෙන ක්‍රමවේදය ඔක්කොම එයත් එක්ක කතා කරා. කතා කරමින් පුළුවන් උපරිම උත්සාහය කරා. පුළුවන් උපරිම උත්සාහය. දරන්න. සමහර ඒවට ටිකක් දැඩිව තීන්දුව දෙන්න වෙනව නෑ මේක කරන්න බෑ. එහෙම ඉන්න වෙනවා ටිකක්. සමහර දේවල් මේ ලෞකික අයත් එක්කනේ වැඩ කරන්නේ. රහතන් වහන්සේලා නෙමෙයි ගෙවල් වලින්. ඔබ රහත් වෙලත් නෑ ළමයි රහත් වෙලත් නෑ. ඔබටත් කෙලස් තියෙනවා ළමයින්ටත් කෙලස් තියෙනවා. ඉතින් කවුරුත් සී කල්පනාවෙන් ඉන්න ඕන. සමහර වෙලාවට නීති රීති ඕන. සමහර දේවල් අවබෝධයෙන්ම විසඳෙන්නේ නෑ. යම් කාලයක් නීතියෙන් පාලනය කරගෙන පරිස්සම් කරගෙන යන්න ඕන. මම වුණත් එහෙමයි ගෝල බාලයෝ හදද්දි. ඒක කරන්න බෑ. දැන් එතකොට මම ඔබට හැබැයි යෝජනා කරනවා මේ හැමෝම ඉස්සරහා ළමයින්ව විවේචනය කිරීම අවවාද දීම ලෙස පිළිගන්න එපා. කල්පනා කරන්න එපා. මේ අවවාද දෙනවා ගැන වැඳ ගන්න අහන් ඉන්න එහෙම කියලා අපේ විධාන නිකුත් කිරීම නෙමෙයි. සාකච්ඡාව කතා කරන එක. ළමයා එක්ක කතාවට වැටෙනව නම් මතක තියාගන්න ගොඩාක් ඒවා ඔළුවට දාගන්න එක ලේසි. කතාවට වැටෙන්න ඕන අපි. සාකච්ඡාවකට එක්ක අහු වෙන්න ඕන. සංවාදයක නියැලෙන්න ඕන. එතකොටයි ළමයෙකුට උපදේශයක් දී ගන්න ගුරුවරයෙකුට හරි අම්මා තාත්තා කෙනෙකුට හරි ටිකක් හරි පහසු වෙනවා. අපේ නියෝග විධාන ඒවා බලපවත්වන කාලයක් තියෙනවා. සමහර කාලෙනවා ඒවා කරන්න තත්ත්වේ නරක වෙනවා. සබුද්ධිමත් වෙනවා. මම දැන් දෙපාර්ශවයටම අදාළව අවවාද දෙන පාර්ශවය සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගැනත් ඒ වගේම අවවාදයක් ලැබීම කියන එක අපි කවුරුත් ගිහි වුණත් පැවිදි වුණත් අවුරුදු 70 වුණත් අවුරුදු 10 වුණත් අවවාදයක් අනුශාසනාවක් ලැබීම කියන එක අපි කාටත් තියෙන්න ඕන දෙයක්. කාටත් තියෙන්න ඕන. හැමෝටම. දැන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බොහෝ වෙලාවට සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද අනුශාසනා පවත්වනවා. මුගලන් මහරහතන් වහන්සේ අවවාද අනුශාසනා පවත්වනවා. සමහර වෙලාවට භික්ෂුණීන් වහන්සේ නමක් අවවාද කරනවා. සමහර වෙලාවට භික්ෂූන් වහන්සේ කෙනෙක් අවවාද අනුශාසනා කරනවා. ධර්මය කියලා දෙනවා. මඟ පෙන්වනවා. උපදෙස් දෙනවා. ජීවිත හදාගන්න. මේ බුද්ධ කාලේ අපි දැක්ක අසිරිමත් සංවාදවල ඒව අපිට දැක ගන්න පුළුවන් වාර්තා වෙච්චයි. වාර්තා නොවෙච්ච කොච්චර ඇද්දනේ. මග හැරිච්ච, හැලිච්ච කොච්චර ඇද්ද.
ගොඩාක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි දැන් තේරවාදී ත්‍රිපිටකයේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඒ පැවතිච්ච සියල්ලම අකුරක් නෑරම වාර්තා වෙන්න ඇති කියලා නේද? වාර්තා වෙන්න ඇති කියලා හිතන්න ටිකක් අමාරුයිනේ. අමාරුයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ එහෙම මගහැරිච්චත් ඇති. මගහැරිච්චත් ඇති බොහෝ ඒවා. එහෙම උපදෙස් දැන් හරි අඩුයිනේ මේ භික්ෂුණීන් වහන්සේ නමක් රහත් තෙරණීන් වහන්සේ නමක් අනිත් භික්ෂූන් වහන්සේලාට අවවාද දීම් ආදී අවස්ථා වාර්තා වෙනවා බොහොම අඩුයිනේ. අඩුයි. එතකොට එවැනි තැන් අපි කල්පනා කරන්න ඕනේ. ඇයි එහෙම වාර්තා නුනේ? එක භික්ෂුණීන් වහන්සේ කෙනෙක්වත් මේ භික්ෂූන් වහන්සේලාගේ සභාවක එහෙම අනුශාසනා කළා නැද්ද? එහෙම වෙන්න පුළුවන්ද? නේද? එහෙම වෙන්න පුළුවන්ද? ඒ වගේ කාරණා අපි සැලකිල්ලට ගත යුතු විමර්ශනයට ලක් කළ යුතු දේවල්. ඒ කෙසේ වුණත් මං හිතනවා ඔය සිව් පිරිසෙම සංවාද අනිවාර්යෙන්ම සමහර උපාසිකාවක්, සමහර උපාසකතුමෙක්, සමහර භික්ෂුවක්, සමහර භික්ෂුණියක් අවවාද කරනකොට අහන් ඉඳපු අය ඒව අනුමෝදන් වෙන්නේ නැති කියලා මං හිතනවා. මොකද අවබෝධයටපත් වුණාට පස්සේ ප්‍රඥාව ලැබුවට පස්සේ උතුම් මහරහත් භාවයටපත් වුණාට පස්සේ ඒ සෑම දෙනාමනේ ඒ සෑම දෙනාම එක සමාන ඥානවන්තයෝනේ. අනන්‍යතා වෙනස්ව තියෙන්න පුළුවන් විවිධ කුසලතා සම්බන්ධවනේ. වෙනත් විවිධ පූර්ණය කරපු පාරමී අනුව තියෙන විවිධ කුසලතා හැකියාවන් විවිධ දක්ෂතා ඒවයි තියෙන්න පුළුවන් විශේෂ අය. නමුත් මම විශ්වාස කරනවා සෑම දෙනා වහන්සේම භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස අතරින් කවුරු මගඵල නිවන අවබෝධ කළත් ඒ සියලු දෙනාම උතුම් තත්වයකට එක සමානවපත් වෙලා තියෙන. එතකොට ඒ ඇත්තුන්ගේ අවවාද අනිවාර්යෙන්ම බුද්ධ කාලේ හැමෝම ලබා ගන්නට ඇති. ඉතින් අපි කවුද අවවාද දෙන්නේ කියන එකට වඩා අපිට ඒක ගැන කල්පනා කරනවට වඩා මම යෝජනා කරනවා ඔබට, මම ඉල්ලා සිටිනවා ඔබෙන්, ඔබ අවවාදය ඊටාම බුද්ධිමත් ප්‍රඥාවන්තව තාම හොඳින් අපට ලබා දෙනවා නම් ඒ ශ්‍රවණය කරන්න. ඒක අනතිමානීව තේරුම් ගන්න උත්සාහ කරන්න. බුද්ධිමත් වෙන්න. ඉතින් ඔය කරුණු ටික තමයි අද දේශනාවේදී ඔබට තෝරලා දෙන්න ඕනෑ කියලා මම හිතුවේ. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාව ශ්‍රවණය කළා. අපේ තරුණ දරුවොන්ට විතරක් නෙමෙයි මං හිතනවා වැඩිහිටියන්ටත් ගිහි පැවිදි හැමෝටම හාමුදුරුවෝ ගොඩක් බණ දේශනාව ශ්‍රවණය කරන්නට බුද්ධ පුතුන් මුහුණු පොත සමග Facebook පිටුව සමග එකතු වෙනවා. ඒ වගේම අපේ බෞද්ධ නොවන ආගම්, මුස්ලිම් ආගමේ අය, කතෝලික ආගමේ අය, Hindu අයත් සමහර අය මේ දේශනාහන් එකතු වෙනවා පේනවා. මම හිතනවා හැමෝටම මේ දේශනාවේ යමක් එකතු කරගන්න තිබුණා කියලා. ඉතින් නායනි පුංචි හේවා මැතිණියත්, තුෂානි කරුණානායක මැතිණියත්, ඒ දෙපළගේ ආදරණීය මෑණියන් වහන්සේට පින් දෙන්නයි, සමිතා ඉන්දුමති ප්‍රනාන්දු ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම අවුරුදු 4කට කලින් මියගිය ආදරණීය පියාණන් බන්දුල ප්‍රනාන්දු පියාණන් එතුමට පින් අනුමෝදන් කරන්නට මේ උතුම් පින්කම සිත කළේ. රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් ඒ මව්පිය දෙපළ වගේම යැත්තන් නමින් මියගිය සියලුම ඥාතීනුත්, බණහපු ඔබ හැම දෙනා නමින් මියගිය සියලුම ඥාතීනුත් මේ පින් කුසල් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ ඥාතීන් වගේම මේ වසංගතේ නිසා මියගිය සියලු ලෝකවාසීනුත් මේ පින් අනුමෝදන් වෙලා නිර්වාණ ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම උතුම් සියලු දෙවිවරු මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය
ඒ නායනි පුංචි හේවා මැතිණියගේ දුෂානි කරුණානායක මැතිණියගෙත් ඒ පවුල් වල අයට ඒ ඇත්තන්ට දුව දරුවෝ වෙත්නම් ඒ ඇත්තන්ට ලැබේවා. පවුලේ සියලු දෙනාට වගේම අපේ කල්යාණ මිත්‍ර සහෝදර පුජි සුගත සෙනසුන් අධිපති පෙහුරුණුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේ ඇතුළු පරම පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම බණ අහපු ඔබටත් ඔබේ පවුල් හැම දෙනාටමත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. උතුම් දෙවිවරු හැම දෙනාම මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවියන්ට මියගිය සමිතා ඉන්දුමති ප්‍රනාන්දු මාතාව, බන්දුල ප්‍රනාන්දු පියාණන් ඇතුළු සියලු නෑයන්ට මේ පින් කුසල් පාරමී වේවා. සත්පුරුෂයන්ගේ ඇසුරම ලැබේවා. ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයින්ගේ ඇසුරම ලැබේවා. ඒ ඇත්තන්ගේ අවවාද අනුශාසනාම ලැබේවා. ඉක්මන් භවයකදී අවබෝධය ලබාගෙන උතුම් නිවනින් සැනසෙන්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.